සුබ දවසක් වේවා සියලු දෙනාටම. අද අපි කතා කරන්න යන්නේ විදුලි කාර්මික පාඨමාලාවේ M16 කියන මොඩියුල් එක වන ඇස්තමේන්තු සැකසීම ගැන. ඉතින් අපිට මේ ඇස්තමේන්තුවක් සැකසීමේදී ඇත්තටම වැදගත් වෙන්නේ අපි නිවසක් හදනකොට අපිට සිද්ධ වෙනවා විදුලි පරිපථය ස්ථාපනය කරගන්න. ඉතින් විදුලි පරිපථය ස්ථාපනය කරගන්නකොට අපිට ආයතනයකට ගිහිල්ලා අපේ නිවසේ විදුලි පරිපථය කොහොමද ස්ථාපනය කරගන්නේ, ඒවට යන වියදම් කොහොමද කියලා අපි හඳුනා ගන්න සහ සාකච්ඡා කරන්න ඕන වෙනවා. ඉතින් ඇත්තටම ඇස්තමේන්තුවක් සකසනකොට අපිට ඕන වෙන වැදගත්කම තමයි අපිට තියෙන වැදගත්කම අපිට පුළුවන් පාරිභෝගිකයා සහ සේවය සපයන පුද්ගලයා ඔය ආයතනයත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. මොකද අපිට පුළුවන් කතා කරන්න එතකොට අපිට වෙන්න ඕනේ මේ දේ අපේ විදුලි පරිපථය මෙහෙමයි ස්ථාපනය වෙන්න ඕනේ. එතකොට මේ ස්විචස් තමයි මම පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ, මේ බල්බ තමයි මම පාවිච්චි කරන්නේ කියන දේවල් එයත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට එයාට මේ දේවල් දාන්නේ කොහොමද, මේ වගේ මිල ගණන් කොහොමද, මේ දේවල් ඒගොල්ලෝ අපිට හොඳ ආකාරව පැහැදිලි කරනවා. එතකොට හොඳ සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට බලන්න මේ සම්බන්ධව ඒවත් එක්කම නෛතික බැඳීමක් ඇති වෙනවා. මුදල් ගෙවීම සම්බන්ධව, එතකොට ඒගොල්ලෝ අපිට වැඩේ කරලා දෙන එක සම්බන්ධව. ඒ වගේමයි පාරිදෘශ්‍ය බවක් තියෙනවා. එතකොට අපිට පැහැදිලි අපේ වැඩේ වෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. එතකොට මගේ ගෙදර විදුලි ස්ථාපනය වෙන්නේ මෙහෙම. හරි. අන්න ඒ වගේ අදහසක් අපිට ගන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් මේ පාරිභෝගිකයාට හොඳට මේ වැඩේට ලැහැස්ති වෙන්න. හේතුව අපි තුමු ඇස්තමේන්තුව දුන්නාට පස්සේ මේ වගේ මුදලක් යනවා කියලා දැනගත්තාම අපිට පුළුවන් මේ මුදල අපිට අඩු කරගන්නවා නම් කොහොමද මගේ ගෙදර මම සැලසුම් කරගන්නේ? එහෙම නැත්නම් ලෝන් එකක් වගේ ගන්න වෙනවා නම් ඒ වගේ දෙයකට යන්නේ කොහොමද? ඒ දේවල් එයාට සැලසුම් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ද්‍රව්‍ය නාස්ති වෙන්නේ නැතුව හරි අපිට අවශ්‍ය පරිදි අපිට අවශ්‍ය කරන උපකරණ දාලා අපිට අපේ වැඩේ කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට දැන් ස්විචස් වගේ දේවල් ගත්තොත් අපිට තියෙනවා අපේ බිත්තියේ පාටට ස්විචස් ගන්න තියෙනවා. එතකොට ගෝල් කලර් තියෙනවා, සිල්වර් කලර් තියෙනවා. ඒ වගේ අපිට කැමති විදියට මේ උපකරණ දාන්න මොනවද කියනවා කතා කරලා සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මේ පෙන්눔 කරන්නේ නිවසක සැලැස්මක්. මෙතන තියෙන්නේ පොඩි ගෙදරක්. මම මේ ගත්තේ ගොඩක් ලුණේ අපිට තේරුම් ගන්න පුළුවන් විදියට සරලවම අරන් තියෙන ගෙදරක සැලැස්මක්. ඉතින් මේ සැලැස්ම බොහොම සරලයි. සාලේ කොටස් තියෙනවා, නිදන කාමර දෙකක් තියෙනවා, කුස්සිය තියෙනවා, කෑම කාමරය තියෙනවා, පොඩි පෝරුණුවක් තියෙනවා. ඉතින් සාමාන්‍ය සරල ගෙදරක්. ඉතින් මේකෙදී අපි දැන් පාරිභෝගිකයා අපට මේ ප්ලෑන් එක දුන්නාම, නිවස සැලැස්ම දුන්නාම අපි ටිකක් මේක අධ්‍යයනය කරන්න ඕනේ. මේකේ ජනෙල් කොහොමද තියෙන්නේ, මේකේ දොරවල් කොහොමද තියෙන්නේ, දොරවල් ඇරෙන පැත්ත මොකද්ද, ඒ දේවල් අපිට බොහොම වැදගත් වෙනවා. ඉතින් මේ ඩ්‍රොවින් එකේ විදිහට ඔයාලට පේනවා මේ දාලා තියෙන තනි ඉර පැත්තට තමයි මේ දොර ඇරෙන්නේ. ඒකට අපිට ස්විචස් කාමරයක ස්විචස් වගේ දෙයක් දානකොට අපි දැලකිලිමත් වෙන්න ඕනේ මේ දොර ඇරෙන්නේ කොහාටද? දොර මුල්ලට අපි ස්විච් දාන්නේ නැහැනේ. ඒ වගේ දේවල් අදහසක් අපිට ගන්න වෙනවා. එතකොට සොකට් අවුලට් ස්ථාපනය කරනකොට ජනෙල් කොහෙද තියෙන්නේ? ඒ දේවල් අපි මේ සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට නිවසේ සැලැස්ම ගත්තාම අපි පාරිභෝගිකයත් එක්ක කතා කරන්න. එතකොට දැන් කොහොමද අපි මෙතන විදුලි ස්ථාපනය වෙන්න ඕනේ? ඔයාගේ බලාපොරොත්තුව මොනවද දාන්න ඕනේ? බල්බ් ඕනේද? ෆෑන් ඕනේද? සොකට් අවුට්ලට් කොහොමද සම්බන්ධ වෙන්න ඕනේ? කින්දල් අපි යාගෙන් අහන්න. එතකොට අහලා අපිට ඕන විදිහට අපි දාන්න යන්නේ නැහැ ස්විචස්, බල්බ් ඒ දේවල්. දැන් සමහර වෙලාවල් වලට එයා කියන්න පුළුවන් මගේ ඔය මේ බල්බ වල ස්විච් ටික මේ මැද හරියෙන් ස්විච් ටික දාලා දෙන්න. එතකොට අපිට පැහැදිලි කරන්න පුළුවන් ඔය ස්විච් එක මැද හරියට දැම්මොත් ඔයා රෑ වෙලාවක ආවොත් ඔයාට ගෙදර මේ ලයිට් ටික දාගන්නේ කොහොමද? එතකොට අපි ප්‍රායෝගිකව එයාට ඒක පැහැදිලි කරන්න ඕනේ. ඒකට ප්‍රායෝගිකව යෙදීමුත් එක්ක තමයි අපි කතා කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට ගත්තොත් එහෙම මේ පෝරණුවේ තියෙන දැන් එයාට පැහැදිලි කරන්න පුළුවන් දෙයක් මේ උදාහරණයක් කියන්නේ. පෝරණුවට දාන ලයිට් එකේ ස්විච් එක අපි කුස්සිය දොර ළඟ දැම්මොත් මොකද වෙන්නේ? ප්‍රායෝගිකද? ප්‍රායෝගික නැහැ. එතකොට ගෙදර වැඩ කරනකොට අම්මා කියනවා නම්
එතකොට වෙන දෙයට ලයිට් එක දාගන්න අයන්න වෙන දොර ගාවට. එතකොට ඒක ප්‍රායෝගික නෑ. ඒ වගේ දේවල් අපි පාරිභෝගිකයාට කියන්නත් ඕනේ ප්‍රායෝගික පාරිභෝගිකයන්ගෙන් ඒ දේවල් අපි ගන්නත් ඕනේ. ඉතින් එහෙම අරගෙන අපි මෙන්න මේ විදිහට මේ උපකරණ ටික ස්ථානගත කරගන්නවා හැකිතාක් දුරට අපි විදුලි කාර්මිකයෙකු වශයෙන් මේකට සම්බන්ධ කරන්න ඕනේ සම්මත සංකේත. ඉතින් මේ සම්මත සංකේත යොදලා මේ විදිහට අපි ස්ථානගත කරගන්නවා. දැන් මෙතන පෙන්눔 කරනවා බල්බ තියෙනවා, ෆෑන් තියෙනවා, සොකට් අවුට්ලට් තියෙනවා, බෙදා හැරීම් පුවරුව ඔය සියලු දේ අපේ සම්මත සංකේත පාවිච්චි කරලා අපි අඳිනවා. මම ඇඳගෙන හැබැයි මේ සියලු දේ කරන්නේ පාරිභෝගිකයත් එක්ක කතා කරගෙන. හරි. කරගත්තට පස්සේ අපිට සිද්ධ වෙනවා මේ සඳහන් කරලා තියෙන මෙන්න මෙතන මේ ඩ්‍රොවින් එකේ සඳහන් කරලා තියෙන පරිපත ඒ නැත්නම් උපකරණ ටික පරිපත වලට වෙන් කරන්න. එතකොට අපිට බල්බ් එකෙන් බල්බ් එක පත්තු කරන්න එහෙම හදන්න වෙන වෙනම සර්කිට් විදිහට පරිපත කොටස් කඩන්න. එතකොට උදාහරණයකට විදිහට මෙතන මම පෙන්වන්න කරලා තියෙනවා අපේ ගෙදර විදුලි පහන් සොකට් අවුට්ලට් කියන්නේ කෙවෙනි මෝටර ආදී වගේ පරිපත විදිහට අපිට වෙන් කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ වෙන් කරනකොට අපිට ගොඩක් පහසුයි මේ අස්තමේන්තු වලදී මෙන්න මේ සටහනේ අනුව අංක ක්‍රමයක් පාවිච්චි කරනවා. බල්බ ගත්තොත් අපිට B වලින් B1 B2 B3 විදිහට අපිට කැමති තැනකින් පාවිච්චි කරගෙන බල්බ ටික නම් කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ සොකට් අවුට්ලට් ටික අපිට සාමාන්‍යයෙන් අපි ව්‍යවහාරයේ පාවිච්චි කරන ප්ලග් කියන නමින් P අකුර පාවිච්චි කරලා P1 P2 P3 කියලා අපිට දාන්න පුළුවන්. අමතර ෆෑන් තියෙනවා නම් F1 F2 F3 ওই විදිහට අපි සලකුණු කරනවා. සලකුණු කරලා ඊට පස්සේ අපිට පුළුවන් දැන් සර්කිට් එක බෙදා වෙන් කරගන්න. දැන් අපි නම්බරින් කරලානේ තියෙන්නේ. ඊට පස්සේ හැබැයි ওই සර්කිට් එකක් වෙන් කරනකොට අපි අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපි සර්කිට් එක වෙන් කරනකොට ඒ කියන්නේ අපි මේවා MCB වලට වෙනම වෙන් කරනවනේ. එතකොට MCB වලට වෙන් කරනකොට අපි ඒ ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මෙතනදී දැන් උදාහරණයක් විදිහට මෙතන මම සඳහන් කරලා තියෙනවා ඇම්පියර් 6 MCB එකක් සඳහා බල්බ 10ක් කියලා. හැබැයි මතක තියාගන්න අපිට එහෙම ඇම්පියර් 6 MCB එකට බල්බ 10යි කියලා එහෙම කියන්න අමාරුයි. මොකද අපි මුල් පාඩම් වලදී ඉගෙන ගන්නවා P = VI කියලා සමීකරණයක්. ওই සමීකරණ වලට අනුව අපි ගණනය කරන්න ඕන ওই පරිපතේ අරයි යන්න පුළුවන් ධාරාව. එතකොට මේ බල්බ ගන්න ධාරාව බල්බ කීයක් දාන්න පුළුවන්ද කියන එක හොයලා තමයි අපි ওই MCB වලට මෙච්චර බල්බ ගානක් දාන්න පුළුවන් කියලා කියන්නේ. ඉතින් මෙතන මේ උදාහරණයක් ඒකයි මම අරන් තියෙන්නේ. ඊට පස්සේ මෙතන දාලා තියෙන ඇම්පියර් 6 MCB එකකට ඇම්පියර් 5 කෙවෙනි එකක් දාන්න පුළුවන් කියලා. හැබැයි මතක තියාගන්න දැන් ඇම්පියර් 5 කෙවෙනි සහ ඇම්පියර් 15 කෙවෙනි පාවිච්චි වෙන්නේ නැහැ. ඒක ඕගොල්ලෝ හොඳ ආකාර දන්න කාරණයක්. දැන් කඩේකට ගිහින් ඇම්පියර් 5 සොකට් අවුට්ලට් එකක් දෙන්න කිව්වොත් මුදලාලිගේ දෙන උත්තරේ එහෙමනම් දැන් මේව නම් දැන් ඉන්නේ නෑ මහත්තයෝ කියලා කියනවා. හරි. ඉතින් දැන් අපිට පාවිච්චි කරන්න වෙන්නේ 13. හැබැයි මම මේකට මේ දේ දාන්න කල්පනා කරේ මොකද ඕගොල්ලෝ පස්සේ කාලෙකදී ගෙදරක වයරින් එකක් රිපෙයාර් කරන්න යනවා කියමුකෝ. එතකොට පරණ ගෙවල් වල තාමත් ඕක තමයි කරලා තියෙන්නේ. එතකොට ඔය ඇම්පියර් 5 සොකට් අවුට්ලට් පාවිච්චි කරලා තියෙනවා. එතකොට ඒ අදහස ගන්න ඕන. හරි. එතකොට ඒක නිසා මම මෙතන දාලා තියෙනවා ඇම්පියර් 6 MCB එකකට ඇම්පියර් 5 සොකට් අවුට්ලට් එකක් දාන්න පුළුවන්. ඇම්පියර් 10 MCB එකට ඇම්පියර් 5 සොකට් අවුට්ලට් දෙකක් දාන්න පුළුවන් කියලා. සහ ඇම්පියර් 16 MCB එකට ඇම්පියර් 13 සොකට් අවුට්ලට් එකක් දාන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අලුත් ක්‍රමේදී ඇම්පියර් 13 සොකට් අවුට්ලට් එකක් දානවා නම් එයාට ඇම්පියර් 16 MCB එක දාලා වර්ග මිලිමීටර් 2.5 කියන වයර් එකෙන් ওই සොකට් අවුට්ලට් එක තියෙන පරිපතය වයරින් කරන්න ඕනේ. ඒ වගේම ඇම්පියර් 16 MCB එකකට දාන්න පුළුවන් ඇම්පියර් 13 සොකට් අවුට්ලට් එකක් විතරයි. හරි. ඉතින් මේ විදිහට අපි සාරාංශ කරනවා. සාරාංශ කරපුවාම අපිට මෙන්න මේ විදිහට සාරාංශ කරන්න පුළුවන්. අපි වෙන් කරනවා. බල්බ ටික වෙනම ගන්නවා. සොකට් අවුට්ලට් ටික වෙනම ගන්නවා. අපි ඔය ඔක්කොම එකට කවලම් කරගන්න යන්නේ නැහැ. එකට කවලම් කරගන්න ගියොත් එහෙම අපි රිපෙයාරින් එකක් කරනකොට සෑහෙන ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙනවා. ෆෝල්ට් එකක් හොයන්න ගියපුවාම සෑහෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට හොඳම දේ තමයි අපි සොකට් අවුට්ලට් පරිපතේ වෙනම කරනවා.
බල්බ් පරිපතේ වෙනම කරනවා. ඉතින් දැන් මේකේ මේ තියෙන විදිහට මේ සාරාංශ තියෙන විදිහට මම මේ විදිහට කැටගරි කරලා තියෙනවා. අපේ මේ කරලා තියෙන මේ විදිහට අපි දාලා තියෙන ලකුණු කරලා තියෙන උපකරණ ටික මෙන්න මේ විදිහට බල්බ සහ ෆෑන් පමණක් අඩංගු පරිපත කියලා මම ලකුණු කරලා තියෙනවා. පළවෙනි පරිපතේ සර්කිට් නම්බර් 1 ඇම්පියර් 6 MCB එකට දාලා තියෙනවා බල්බ 1 සිට 5 දක්වා බල්බ ටිකයි F1 F2 කියන ෆෑන් දෙකයි. ඒකට ওই විදිහට අනිත් ටිකත් කැටගරි කරලා තියෙනවා. ඊට අනිත් පැත්තේ තියෙනවා කෙවෙනි අඩංගු පරිපත. දැන් මේකෙදි P1 P2 කියන්නේ ඔයාලා කලින් තියෙන මෙන්න මේ ඩයග්‍රෑම් එක අධ්‍යයනය කරොත් ඔයාලට පේනවා P1 P2 කියලා දාලා තියෙනවා. මේවා ඇම්පියර් 5 සොකට් අවුට්ලට්. හැබැයි මේක මම දාලා තියෙන්නේ අර කලින් කිව්වා වගේ වලට අදහසක් ගන්න වෙනවා. මොකද රිපෙයාරින් එකට යනකොට ඕවා වැදගත් වෙන හින්දා. එතකොට මේකෙදි P1 P2 සඳහා ඇම්පියර් 10 සොකට් අවුට් ඇම්පියර් 10 MCB පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි කැටගරි කරනවා. මේ විදිහට කැටගරි කරලා අපි ඊට පස්සේ කරන්නේ මේ සැලැස්මෙම අපි අඳිනවා තනි රේඛා සටහනකින් බල්බ පරිපත ටික. ඒ කියන්නේ බල්බ ටික තියෙනවා ඊට අදාළ ස්විච් ටික තියෙනවා. එතකොට අපි එක ඉරකින් යා කරනවා මෙන්න බල්බ ටිකට අදාළ ස්විච් ටික මෙන්න ඊට අදාළ බල්බ ටික. තනි රේඛාවකින් යා කරගෙන යනවා. අපි කිව්ව මේක කණ්ඩායමක් ඉන්නවා. ඔයාලා මේ කණ්ඩායම. ඔයාලා කට්ටියම එකට අත්වල බැඳ ගන්න කිව්වම කට්ටියම එකට අල්ල ගන්නවා. ඒ වගේ තමයි මේකෙත් අපි අඳිනවා තනි රේඛා සටහනකින්. දැන් මේක මේ ඇඳලා තියෙනවා මෙන්න මේ විදිහට. එක රේඛාවකින් මේ ස්විචස් එහෙම සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ පරිපතේට. එතකොට ඊට පස්සේ අඳිනවා සොකට් අවුට්ලට් සම්බන්ධ පරිපතේ. එතකොට ඒක වෙනම අපි කඩලා තියෙනවා. ඒ පරිපත අපි හිතමු සොකට් අවුට්ලට් දාලා තියෙනවා මේ 10 MCB එක මේ දෙක වෙනම දාලා තියෙනවා කියලා. ඒ දාලා තියෙනකොට අපි කරන්නේ අදාළ දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්නට එක රේඛාවකින් ඒ දෙන්න එකට සම්බන්ධ කරනවා. එතකොට මේ විදිහට සම්බන්ධ කරලා අපි තනි රේඛා සටහන් අඳිනවා. ඇඳලා ඉවර වෙලා ඔන්න ඊගාවට යනවා වැදගත්ම කාරණේට. දැන් අපි දන්නවා මේ ඇස්තමේන්තුව බලපුවාම අපේ බල්බ කොතනද තියෙන්නේ? ඒ බල්බ වලට අදාළ ස්විච් මොනවද? සොකට් අවුට්ලට් කොතනද තියෙන්නේ? සොකට් අවුට්ලට් වලට අදාළ MCB මොනවද? සොකට් අවුට්ලට් කීයක් තනි තනිය තියෙනවද? ඩබල් තියෙනවද? ඒ විදිහට අපි දැන් දන්නවා. ඊට පස්සේ තවදුරටත් මේක ගැන විස්තරයක් අපි අරගන්න තමයි ඊළඟ ස්ටෙප් එකට යන්නේ සම්පූර්ණ පරිපතේ සාරාංශයක් අඳිනවා. දැන් මේකෙදි අපි දන්නවා සාරාංශය අඳිනකොට අපේ ගෙදරට විදුලිය එන්නේ පාර යන කණුවෙන් එනවා අපේ සේවා මීටරයට. සේවා මීටරයෙන් එනවා අපේ බෙදා හැරීමේ పూర్වයේ පළවෙනියට ඉන්න අයිසොලේටර් එකට. අයිසොලේටර් එකෙන් පස්සේ එනවා RCCB එකට. ඔන්න ඊට පස්සේ තමයි MCB වලට බෙදිලා යන්නේ. ඒ කියන්නේ අපි කඩපු පරිපත වලට පේස් එක බෙදිලා යන්නේ. එතකොට ඔය බෙදෙනකොට මේ සටහනේ පෙන්නනවා පළවෙනි MCB එක තියෙන පරිපතයට සම්බන්ධ වෙලා තියෙන බල්බ ටික මොනවද? මේකේ තියෙනවා මේ B1, B2, B3, B4, B5. ඊට එහා පැත්තේ තියෙනවා S1, S2, S3 කියලා ඒ අදාළ බල්බ වලට අදාළ ස්විචස් සහ ෆෑන් වලට අදාළ රෙගියුලේටර් ටික. ඒ වගේම දැන් මම මේ කොටස ගැන මේ විස්තර කරන්නේ. එතකොට මෙයාට අදාළ MCB එක මොකක්ද කියලා මෙතන ලකුණු වෙනවා. මේ පරිපතය වයර් කරන වයර් එක මොකක්ද කියලා මෙතන ලකුණු වෙනවා. දැන් බලන්න කොච්චර පැහැදිලිද කියලා. එතකොට මේ සටහන ගත්තාම අපිට පුළුවන් මේ ගෙදර ගැන කතන්දරයක් වුණත් ලියන්න. මේ ගෙදර බල්බ කීයක් තියෙනවද? බල්බ කොහොමද කඩලා තියෙන්නේ? MCB කීයක් දාලා තියෙනවද? කී MCBද? මේ පරිපතේට දාන වයර් මොනවද? හැමදේම මේකේ අන්තර්ගතයි. ඉතින් මේ විදිහට අපි ලස්සනට පරිපතේ සාරාංශය අරගන්නවා. එතකොට සාරාංශය අරගත්තට පස්සේ අපිට දැන් පුළුවන් මේ ගෙදරට යන බඩු වලට එහෙම නැත්නම් උපකරණ වලට යන වියදම හදන්න. ඉතින් අපි ඔය වියදම හදන්න අපි ගන්නවා මේක මෙන්න මේ විදිහේ chart එකකට. එතකොට මේ chart එක හොඳට බලන්නකෝ. මේක මේ විදිහට අපි ද්‍රව්‍ය ලයිස්තු හදපුවාම ආයතනයටත් පැහැදිලි, පාරිභෝගිකයටත් පැහැදිලි. මේ බලන්නකෝ item number එක තියෙනවා, item name එක තියෙනවා, specification තියෙනවා, quantity, unit price, total තියෙනවා.
දැන් මම උදාහරණයක් විදිහට අපේ මේ තියෙන ප්ලෑන් එකට අනුව විදුලි පරිපථය ස්ථාපනය කරන්න ඕන කරන උපකරණ කීපයක් මේකට මම දාලා තියෙනවා. එතකොට මේක දානකොට අපි හරියට දාන්න ඕනේ. එතකොට මෙයාගේ අංක එකට මම අරන් තියෙනවා වයර් එකක්, වයර් සිංගල් කෝ. එයාගේ ස්පෙસિෆිකේෂන් එක තියෙනවා 1/1.13 mm copper PVC 1 square millimeter කියලා. එතකොට මේ සම්බන්ධව මූලික පාඩම් වලදී ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා වයර් වල නම් ඒ වගේ තේරුම් මොනවද කියලා. ඉතින් මේකදී මම ඇතුළත් කරන්නේ මේ වයර් එකේ ස්පෙસિෆිකේෂන් එක අපි දාන්න ඕනේ. ඇයි අපි ස්පෙસિෆිකේෂන් එකක් දාන්නේ? දාන්න හේතුව තමයි අපිනේ වැඩේ කරන්නේ. එතකොට අපිට ඕන කරන උපකරණ අපිට එන්න ඕන. අපි නිකන් වයර් කියලා දැම්මොත් කඩේ කෙනත් අපහසුතාවයටපත් වෙනවා. මේ කියන්නේ අපි මේක තනි පුද්ගලයෙක් විදිහට වයරින් කරලා මේ විදිහ එකක් අරන් ගිහිල්ලා හැදුවොත් එහෙම කඩේ කෙනත් අපහසුතාවයටපත් වෙනවා. හැබැයි දැන් මේක ආයතනයක් විදිහටනේ හදන්නේ. ආයතනයක් විදිහට හදනකොට මේක ගත්තාම කිසි ගැටලුවක් නැහැ. පැහැදිලිවම තියෙනවා රයිට් මොකද්ද දාලා තියෙන වයර් එක මොනවද කොච්චරක් දාලා තියෙනවද කියන එක මේකේ ගන්න පුළුවන්. එතකොට මේකෙදී වයර් රෝල් වලින් අපි දාන්නේ වෙළඳ පොළ එහෙමයි ගන්න තියෙන්නේ. රෝල් පහක් දාලා තියෙනවා. මේ යුනිට් එකක ප්‍රයිස් එක මම මේ දාලා තියෙන්නේ ආසන්න ගණන් උදාහරණ විදිහට අරගෙන 1950ක රෝලක් දාලා තියෙන එක එකතුව තමයි මෙතන දාලා තියෙන්නේ. එතකොට ඊට පස්සේ වයර් ෆ්ලැට් ට්වින්. ඔන්න ඊළඟ වයර් එක. මේක තමයි අපේ මේන් වයර් එක කියලා අපි කියන්නේ. එතකොට මේ මේන් වයර් එකට මෙන්න මේ වයර් එක අපි සම්බන්ධ කරලා තියෙනවා. හරි ওই විදිහට වයර් ටික අපි මේකට ඇතුළත් කරනවා. ඊට පස්සේ තියෙනවා ස්විච්. ස්විච් වලත් අපි දන්නවා නම් මොනවද කියලා අපි මූලික පාඩම් වලදී ඉගෙන ගන්නවා. 1 GAN 1 way ස්විච් එක, ඊට පස්සේ socket outlet, holder. ඒ වගේ අපි ස්පෙસિෆිකේෂන් අපි හරියට දැම්මොත් ගොඩක් හොඳයි. දැන් මේකේ holder එක ගත්තොත් එහෙම ගොඩක් අය දාන්නේ නැහැ මේ B type එක. B22ද E27ද ඔම් කියලා. දැන් B22 කියලා කියන්නේ අතන අපේ ගෙදර පාවිච්චි වෙන සාමාන්‍ය pin type holder එක. ඒක විදිහට අපි නම් හරියට දාන්න ඕන. ඒ දැම්මට පස්සේ තමයි මේ ඇස්තමේන්තුව හරි ක්ලියර් විදිහට හැදෙන්නේ. දැන් මේ ඇස්තමේන්තුවක් හදනකොට අපි ආයතනයක් විදිහටම නෙමෙයි. දැන් ඕගොල්ලෝ ඉගෙනගෙන ගිහිල්ලා තමන්ගෙම කියලා ව්‍යාපාරයක් පටන් ගත්තා කියන්නකො. එතකොට තමන් තනිවමනේ මේ වැඩේ කරන්න ඉස්සරලාම තව කවුරු හරි එක්කෙනෙක් හරි සම්බන්ධ කරගෙන ඒ වුණත් ඔයාලා ඇස්තමේන්තුවක් දෙන්නකොට අදාළ පාරිභෝගිකයාට මේ විදිහ ඇස්තමේන්තුවක් දෙන්න. එතකොට අර කලින් ඇඳපු ඩ්‍රෝවින් එකක් එයාට දෙන්න. එතකොට එයා පැහැදෙනවා මෙයාගේ මේ ඇඳලා තියෙන දේ දැකපුවාම මෙයාගේ වැඩත් මෙහෙම ඇති. මෙයාගේ වැඩපිළිවෙලත් මෙහෙම තමයි. එහෙනම් මම මගේ ගේ වැඩේ කරලා ඉවරුනාට පස්සේ තව කෙනෙක්ටත් මම කියන්න ඕනේ මෙයා හොඳයි කියලා. අන්න ඒ විදිහට ඔයාලට අදහසක් ඔයාලට ජොබ් ෆීල්ඩ් එකක් හැදෙනවා. එතකොට Taman තනියෙන් මේ වැඩේ කරත් මේ වගේ පැහැදිලි ඇස්තමේන්තුවක් දෙන්න ගෙදර එක්කෙනා. එතකොට Taman හොරබුරු කරන්නේ නැති හොඳට වැඩේ කරන හොඳ ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් කියලා කියනවා ඒ පාරිභෝගිකයා තව කෙනෙක්ට. මෙන්න මෙහෙමයි මගේ ගෙදර නම් හරයා කරේ. එයා මෙන්න මෙහෙමයි නියමටම නීට් එකටම වැඩේ කරනවා. එයාගේ වැඩත් මෙහෙමයි මේ බාන්නක ඩ්‍රෝවින් එකකුත් මට දුන්නා. මේ බාන්නක ඇස්තමේන්තුව. තමයි එතකොට තමන්ගේ ජොබ් ෆීල්ඩ් එක හදනවා. එතකොට මේ විදිහට හරියටම ස්පෙસિෆිකේෂන් ටික දාලා මිල ගණන් ටික දාලා ඔගොල්ලෝ ඇස්තමේන්තුව හදන්න ඕනේ. හරි. දැන් අපි යන්නේ ඔන්න වැදගත්ම කාරණේට අපි ආයතනයක් විදිහට මේ වැඩේ කරනකොට. දැන් අපි හැදුවේ අපේ දැන් මේ ප්ලෑන් එකට අදාළ මේ නිවසේ විදුලි පරිපථයට ස්ථාපනය කරන්න ඕන කරන උපකරණ ලයිස්තුව විතරයි. එතකොට ඒකට යන වියදම විතරයි. හැබැයි තව අපිට හදන්න තියෙන අපි ආයතනයක් විදිහට වැඩ කරන්නේ. අපිට බදු ගෙවන්න තියෙනවා. එතකොට සේවකයන්ට ගාස්තු ගෙවන්න තියෙනවා. එතකොට මේ දේවල් අපි කොහොමද කරන්නේ? හරි. එතකොට මේ දේක් කරනකොට මම දැන් මෙතනදී ඔයගොල්ලන්ට පැහැදිලි අමුද්‍රව්‍ය සඳහා වියදම මම දල වශයෙන් අර කලින් හදලා තියෙන එක අපි දිගටම හදනවා. දැන් මෙතන මම දාලා තියෙන අයිටම් 5ක් විතර. මොනේ අයිටම් ගොඩක් එනවා. එනේ පවා ඔයාලා මේකට දාන්න ඕන. හරි. දැන් අපි වැඩේ බඩු ලිස්ට් එක හදලා අපි යන දාලා නැහැ. එතකොට ඇත්තටම කොහොමද කරන්නේ? එතකොට හරියටම මේක කල්පනාකාරීව කරන්න වෙනවා. හරි. කරලා ඊට පස්සේ අපි හදනවා මෙන්න මේ විදිහට මම උදාහරණයක් විදිහට අරන් තියෙනවා අමුද්‍රව්‍ය සඳහා වියදම යනවා මම දලාගයක් දාලා තියෙන්නේ 61287ක් කියලා. ඊට පස්සේ ඔන්න බලන්නකෝ විදුලි කාර්මික සඳහා
මෙතන මුදලක් නියම කරලා තියෙනවා. හැබැයි මතක තියාගන්න අපි සේවකයෙකුට පඩි ගෙවීමේදී අපිට දැන් මේ වියදම් මේ සේවකයන්ට ගාස්තු ගෙවනකොට අපිට ක්‍රම දෙකක් තියෙනවා. දැන් අපි ග්‍රාමීය මට්ටමින් කරනවා නම් අපි ගොඩක් වෙලාවට කරන්නේ පොයින්ට් විදිහට. කියන්නේ පොයින්ට් එකක් කියලා කියන්නේ බල්බ් එකයි ස්විච් එකයි. නැත්නම් සොකට් අවුට්ලට් එකක්. එහෙම නැත්නම් ෆෑන් පරිපථයක්. එහෙම නැත්නම් බෙල් සර්කිට් එකක්. ඒ විදිහට. ඉතින් ওই පොයින්ට් ක්‍රමයට තමයි කරන්නේ. හේතුව ගොඩක් වෙලාවට ග්‍රාමීය මට්ටමින් තනි කෙනෙක් හෝ දෙන්නෙක් ගයක් වයරින් කරනකොට ප්‍රායෝගිකව ඒ ගෙදර ගත්තාම තව ගෙදරක් තිබ්බොත් ඒ ගෙදරටත් යොමු වෙනවනේ. එතකොට තමන්ගේ ජොබ් ෆීල්ඩ් එක රැක ගන්න ඕනේ හින්දා ඒක ගොඩක් වාසි පොයින්ට් ක්‍රමයට කරන එක. හැබැයි ආයතනයක් විදිහට කරනකොට අපි කරන්නේ දෛනිකව එහෙම නැත්නම් මේ කොන්ත්‍රාත් පදනම වගේ යටතේ වගේ දෛනිකව තමයි මේ සේවකයන්ට අපි ගාස්තු ගෙවන්නේ. එතකොට මේකේ තියෙනවා මම විදුලි කාර්මිකයෙකු සඳහා සාමාන්‍යයෙන් රුපියල් 3000ක් වගේ දවසකට ගෙවලා දවස් 8කට එයාට ගෙවනවා මේ විදිහේ ගාණක්. ඊට පස්සේ අත්උදව්කරු ඉලෙක්ට්‍රීෂියන් අමතරව අත්උදව්කරු කෙනෙකුත් ඉන්න එපා හෙල්පර් කෙනෙක්. එතකොට එයාට සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රීෂියන්ට වඩා වැඩි දවස් ගාණක් යන්න වෙයි. මොකද බිත්ති කපන්න තියෙනවා. හරි. එතකොට කන්ඩියුට් එල්ලනවා නම් ඒ ටික එලන්න තියෙනවා. ඒ වගේ දේවල් වලදී එයාට යන්න වෙනවා. එයාට සාමාන්‍යයෙන් 2500 ගාණ දවස් 10කට එයාට ගෙවලා තියෙනවා. ඊට අමතරව අපි දැන් අපේ ආයතන කම්පැනියේ ඉඳන් අපි බඩු ටික අරන් යන්න එපා මේ වැඩේ කරන තැනට. එතෙන්ට අපිට ප්‍රවාහන ගාස්තුවක් ඇඩ් කරන්න වෙනවා. හරි. එතකොට ප්‍රවාහන ගාස්තු විදියටත් මම දාලා වශයෙන් 3500ක් වගේ මෙතන ඇඩ් කරලා තියෙනවා. ඊට පස්සේ අපි හොඳට මතක තියාගන්න මේක සෑහෙන වැදගත් මේ අස්තමේන්තුවේ මේ මුදල සම්බන්ධනේ අපේ වැදගත්ම දේ තමයි දැන් මේ හැදීගෙන යන්නේ ආයතනයේ ලාභයත් එක්ක සම්බන්ධව. ඉතින් මෙතනදී බලන්නකො මේ උප එකතුව එක කියලා මම අරගෙන තියෙන්නේ මෙන්න මේ පළවෙනි 3 දෙනාගේ එකතුව. විදුලි කාර්මිකට අත්උදව්කරුට ඊට පස්සේ ප්‍රවාහන ගාස්තුත් එක්ක තමයි මේ උප එකතුව අරගෙන තියෙන්නේ. ඊට පස්සේ උප එකතුවෙන් අපි 10%ක් නැවත ගන්නවා අවිනිශ්චිත වියදම් කියලා. මොනවද ඒ අවිනිශ්චිත වියදම්? දැන් අපි වැඩේ කරන්න යනකොට අපේ පාරිභෝගිකයා කියනවා අනේ ඕක නෙමෙයි අපි මේක මෙහෙම දාමුද? මේකට මෙහෙම එකක් දාමුද? අපි හිතමු ඔතෙන්ට තව සොකට් අවුට්ලට් එකක් දාමු. එහෙම නැත්නම් ඕක තව ටිකක් අපි දිග වැඩි කරමු. බල්බ් එක ටිකක් දික් කරමු. එහෙම කියනකොට දැන් මොකද කරන්න වෙන්නේ? අපිට තව සොකට් ලවුට් එකක් ගිල්ලුවොත් එimhe මොන සිංගල් සන් බොක්ස් එකක් තියෙන දැන් ඩබල් සන් බොක්ස් එකක් දාන්න වෙනවා. එතකොට තව අපිට එක එක කොටස් ඇඩ් කරන්න වෙනවනේ. එතකොට අන්න ඒකෙදි අපිට වෙනවා අවිනිශ්චිත වියදම් විදියට මුදලක් තියාගන්න. මේ අවිනිශ්චිත වියදම හදන්නේ මෙන්න මේ උප එකතුව කියන එකෙන් 10%ක් අරගෙන තමයි අපි ඒ කොටස හදාගන්නේ. ඊට පස්සේ අපි ඒ අවිනිශ්චිත වියදම්මයි උප එකතුව එකයි එකතු කරලා අපි උප එකතුව දෙක හදා ගන්නවා. ඊට පස්සේ අපි උප එකතුව දෙකෙන් අපි නැවත අය හදනවා අපේ ආයතනයේ ලාභාංශය අපි හදා ගන්නවා. ඒක අපි මෙන්න මේ උප එකතුව දෙකෙන් 20%ක් අය අරගන්නවා. 20%ක් අරගෙන දැන් ඉතින් මේ වැඩේ කරන්නේ අපි දැන් ඇත්තටම ඔයාලා තනියෙන් කරනවා නම් අපිට මෙතනින් නතර වෙන්න පුළුවන්. අවිනිශ්චිත වියදම ගත්තා, විදුලි කාර්මික වියදම ගත්තා, ග්‍රාමීය මට්ටමින් කරනවා. එතනින් නතර වෙන්න පුළුවන්. හැබැයි මේක ආයතනයක්නේ. ආයතනයේ පැවැත්ම දේවල් වලට, ඒ දේවල් වලට අපිට එතනින් ගාණක් අය කරන්න වෙනවා. ඒකනේ අපි ලාභයක් තියාගෙනනේ කරන්නේ. හරි. දැන් අපි කම්පියුටර් එකක් ගන්න ගියත්, ෆෝන් එකක් ගන්න ගියත් ඒකට වොරන්ටියක් දෙනවා කියලා එහෙම කරන්නේ. ඒගොල්ලෝ ඒක රිපෙයාර් වලට යන කොටස් වලට අය නැවත මේ මුදලක් තියාගන්න. හරි. එතකොට මේ මුදල තියාගෙන තමයි මේ විදියට හදන්නේ. හරි. එතකොට උප එකතුව දෙකෙන් තමයි අපි ආයතනයේ ලාභාංශය හදාගන්නේ. හරි. එතකොට මේ උප එකතුව දෙක සහ ආයතන ලාභාංශයේ 120 එකතු කරලා අපි උප එකතුව 3 අරගෙන තියෙනවා. ඔන්න දැන් ඊගාව ස්ටෙප් එක තමයි හැම ආයතනයකටම පොදු බදු මුදල එකතු කරන්න ඕනේ. මොකද අපි මේක කරන්නේ ආයතනයක් විදිහටනේ. එතකොට ආයතනයක් විදිහට වැඩ කරනකොට අපිට රජයට බදු ගෙවන්න ඕනේ. එතකොට මේ බදු අපි අය කරන්න වෙනවා. එතකොට සාමාන්‍යයෙන් මෙතනදී බදු මුදල විදිහට මේ උප එකතුව 3 කියන මුදලෙන් 12%ක් විතර අපි ඇඩ් කරනවා. මතක තියාගන්න මේක වෙනස් වෙන්න පුළුවන්. හරි. අපි මේ දල වශයෙන් මම 12%ක් විතර මෙතන එකතු කරලා තියෙනවා. එතකොට ඔය බදු මුදලත් එක්ක අන්තිමේට අපි එකතුව ගන්නවා සම්පූර්ණ එකතුව. එතකොට මෙතන සම්පූර්ණ එකතුව විදියට ඇවිල්ලා තියෙනවා 1,45,159.66ක මුදල. හරි.
ඔන්න ඕක තමයි අපේ විදුලි ස්ථාපනය සඳහා ඇස්තමේන්තු ගත මුදල විදියට අපි ගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්නේ. මතක තියාගන්න ඕගොල්ලෝ ඉගෙනගෙන ඉවර වෙලා මම කලිනුත් කිව්වා වගේ වැඩබිමට යනකොට එහෙම නැත්නම් තමන්ගේ ස්වයං රැකියාවක් කරනකොට හරි පැහැදිලිව මෙන්න මේ ස්ටෙප් වලට ඔයාලා ඇස්තමේන්තුවක් හදලා පාරිභෝගිකයාට දීලා බලන්න එක දිගට වැඩෙයි. හරි. ඉතින් මේක හරිම පැහැදිලි. පාරිභෝගිකයාට දුන්නාට පාරිභෝගිකයා දන්නවා මේකේ ලයිට් ටික කොහොමද තියෙන්නේ, මගේ ගෙදර කොහොමද වයර් ඇදලා තියෙන්නේ, එතකොට මට කොච්චරක් වියදම් ගියාද කියන දේවල් එයා ගාව ඔක්කොම තියෙනවා. මොකද පසුකාලික රිපෙයාරින් එකම ආවොත් එහෙම අපිට ලේසි, මොකද වැඩේ කරපු කෙනාටත් ලේසි. රයිට් මම දුන්නු මේ ඩ්‍රෝවින් එක මට පොඩ්ඩක් දෙන්නකෝ කිව්වම අපිට ශනිකව අපිට අදහසක් ගන්න පුළුවන්. රයිට් මෙන්න මේක තමයි මේකේ වයරින් එක, මේක හදන්න පුළුවන් කියන ඉක්මනට මේ වැඩේ ඉවර කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි තවත් පාඩමකදී ඉදිරියේදී මුණ ගැහෙමු. සියලු දෙනාටම ස්තුතියි.